අනාදේ චුට්ටක් ඒ භාග විතර කොටස ඇතහැරුණා. ඒ භාගයක් නැහැ ඉතින්. දැන් මේක ලියන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ. දෙවැනි මාසේ 7 මාර්තු ඕලෙවල් හරි. බලමු. රෙකෝඩින් දැම්මම ඔයාලගේ ස්ක්‍රීන් එකේ වැටෙනවනේ. ඔය රතුපාර ඩොට් එකක් එක්ක REC වැටෙනකොට ළමයි ඒක රෙකෝඩ් වෙනවා. එහෙම වැටිලා නැතුණු පොඩ මට කියන්න. ඒ පොඩි දේවල් ඉගෙන ගන්න ඉතින්. REC වැටිලා නම් රෙකෝඩ් වෙනවා. හරි. ඔයි. හරි පතේ නිර්මාණය කරානේ. මෙන්න පතය. බලමු දැන්. ඊට පස්සේ කියනවා ළමයි හතරවෙනි කොටස. AB පාදය B හිදී ස්පර්ශ කරන ඔයි. තමයි AB පාදය B හිදී ස්පර්ශ කරනවලු. ඒක සරලව හිතන්න ළමයි. AB පාදේ ස්පර්ශ කරනවලු. බලන්නකෝ. මේ AB පාදය ස්පර්ශ කරන්න පුළුවන් නම් මෙහෙම ඇවිල්ලා මේ බලන්න වෘත්තය යන හැටි. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා ළමයි මෙහෙම ගිහිල්ලා මෙහෙම මේ හරියෙන් ස්පර්ශ වෙගෙන මෙහෙම යන්නත් පුළුවන්. ස්පර්ශ වෙනවා කියන්නේ යන්තම් ගෑවෙන එකනේ. ඔන්න මේ හරියෙන් මෙහෙම ඇවිල්ලා මෙහෙම ස්පර්ශ වෙගෙන යන්නත් පුළුවන්. හැබැයි ස්පර්ශ වෙනවා කියන්නේ D හිතේ. මෙන්න මෙතෙන්දී. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම මෙන්න මේ D වලදී ස්පර්ශ වෙනවලු. hello ग्रुप पे डालने AB පාදේ මෙන්න මේ AB පාදේ ස්පර්ශ වෙනවලු. ස්පර්ශ නැහැ කියන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන කොහෙන් හරි අන්තම් ගෑවිලා මෙහෙම යන එකනේ ස්පර්ශ වෙනවා කියන්නේ. ඊට පස්සේ hello එන්නේ 11 රිවිෂන් එක හරියට. ඔයාලා සංස්කෘතයේ මේ ඉංග්‍රීසි පන්තියේ තියෙන සෙනසුරාදා 1 ඉඳලා 3:00 වෙනකම් 11 ළමයිට ප්‍රොසංශකේ ඉංග්‍රීසි පන්තියේ සෙනසුරාදා 1 ඉඳලා 3:00 වෙනකම් තියෙනවලු. හරි. ළමයි AB පාදේ ස්පර්ශ වෙනවලු. හැබැයි ස්පර්ශ වෙන්නේ මෙන්න මෙතෙන්දිලු. එහෙමනම් මෙන්න මෙහෙම ඇවිල්ලා මේ බලන්න. මෙන්න මෙහෙම ඇවිල්ලා
මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන D වලදී තමයි ස්පර්ශ වෙන්නේ. එහෙනම් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් D වලදී මෙහෙම ස්පර්ශ වේගෙන මෙහෙම කොහේ හරි යන වෘතයක් එන්නේ නැති. මෙන්න මෙතන D වලදී ස්පර්ශ වෙනවලු. හරි. එහෙනම් ළමයි D වලදී ස්පර්ශ වෙනවනේ. බලමු. ඊට පස්සේ ඔහමින් මේ D වලදී ස්පර්ශ වෙනවලු. තව දෙයක් කියනවා. තව දත්තයක් දීලා දෙනවා. ආයෙ හතරේ කොටස ආයෙ මම කියවන්නම්. ඔයාලා පේපර් එක බලන්න සියලු දෙනා. ඒ අදාළ දේ අදාළ වෙලාවට කරන්න පේපර් එක දැන් ගන්න අතර. AB පාදය D හිදී ස්පර්ශ කරන මේ AB පාදය මෙන්න මේ D වලදී ස්පර්ශ කරනවලු. මෙහෙම D වලදී ස්පර්ශ කරනවලු මෙහෙම. කේන්ද්‍රය තුනෙහි ඇඳි පතේ මත පිහිටි. කේන්ද්‍රයේ තියෙන්නේ මෙන්න මේ අර ඉස්සෙල්ලා අපි පතයක් ඇඳි. අන්න ඒක මතලු කේන්ද්‍රය තියෙන්නේ. හරි. පොඩි දෙයක් මතක් කරලා දෙන්නම්. ළමයි මේක වෘතයක් නම් මේක ස්පර්ශකයක් නම් මේක ස්පර්ශ ලක්ෂය නම් බලන්න මේක වෘතයක්. එතන මේක ස්පර්ශකයක් නේ. ඔයාලට තේරෙනවා මෙතනින් මෙහෙම ස්පර්ශකයක් නම් ස්පර්ශකයට ලම්බකව මෙහෙම ගැහුවොත් මේ ස්පර්ශකයට ලම්බක වදින රේඛාව මත මෙන්න මේ රේඛාව මත මෙතන කොයිවක හරි තැනක කේන්ද්‍රය පිහිටන්න ඕන නේද ළමයි වෘතේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒක නීතියක්. බලන්නකෝ. අත උස්සලා හොට මං ගන්නනේ හොඳට පැහැදිලිව පේන සහ එන ළමයි. right hand දාන්න. හරි අත්පාර දාන්න. ළමයි මේක ස්පර්ශකයක් නම් එතනකොට මෙහෙම ලම්බකයක් ඇන්දොත් ඔයාලට තේරෙන්න ඕනේ මේ ලම්බකයේ මත කොයිබක හරි තැනක කේන්ද්‍රය තියෙන්න ඕන. ඉතින් එහෙනම් ළමයි ඔයාලට හිතෙනවද? දැන් මෙතන මේ මෙතෙන්දි D වලදී ස්පර්ශ වෙනවනේ. මෙහෙම වෘතේ ඇවිල්ලා මෙන්න මෙහෙම D වලදී මෙහෙම ස්පර්ශ වෙනවා. D වලදී මෙහෙම ස්පර්ශ වෙනවා නම් එතෙන්දි මෙහෙම ලම්බකයක් ගැහුවොත් අර මේ වගේ මේ ස්පර්ශකයට මෙහෙම ලම්බකයක් ඇන්දොත් ඒ ලම්බකය මත මෙන්න මෙහෙම අඳින ලම්බකය මත මෙහෙම අඳින ලම්බකය මත කේන්ද්‍රය පිහිටන්න ඕන නේද ළමයි? මෙහෙම ලම්බකයක් ඇන්දොත් මෙන්න මේ ලම්බකය මත මේ ලම්බකය මත කේන්ද්‍රය පිහිටන්න ඕන. හරි. ඒක අපි තීරණය කරපු දෙයක්. මේ ලම්බකයේ මත කේන්ද්‍රය තියෙන්න ඕනේ කියලා අපි තමයි හිතුවේ. තව එයාලා දෙයක් කියනවා ළමයි. එයාලා කියනවා කේන්ද්‍රය මෙන්න මේ පතේ මත තියෙයි කියලා. ඒක ගානේ කියනෝනේ. ඉහත තුනේ කියන්නේ පතේ මත කේන්ද්‍රය පිටනවායි කියලා කියනෝනේ. එහෙනම් එයාලා කියනවා කේන්ද්‍රය තියෙන්නේ මේක මතලු. අපි දන්නෝ මෙන්න මෙතෙන්දි මෙහෙම ලම්බකයක් ඇන්දොත් මෙහෙම ලම්බකයක් ඇන්දොත් අපි දන්නෝ මෙන්න මේ ලම්බකයේ මත කේන්ද්‍රය තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් ළමයි දෙගොල්ලගෙන යාලා කියන එකේ අපි කියන එකත් දෙකම ඇත්තනේ. එහෙනම් මේ දෙකටම හරියන්න මේක මත තියෙන්නත් ඕන. මෙන්න මෙහෙම අඳින ලම්බකයේ මත තියෙන්නත් ඕන. මේක මත තියෙන්නත් ඕන මේ කේන්ද්‍රය. මේ දෙකටම ගැලපෙන්නම් කේන්ද්‍රය තියෙන්න ඕන මෙන්න මෙතන. ඡේදනය වෙන තැන. එහෙනම් ළමයි ඊට පස්සේ කවකට ඒ ලම්බකයේ වල අඳින්න ඕන ඊළඟට. ලම්බකයේ ඇඳලා කේන්ද්‍රය හොයාගෙන මෙන්න මෙතන. අවකට ඊට පස්සේ මෙතන තියලා පැන්සල මෙතන තියලා රවුන්ඩ් කරන්න.
ඒතර උඩට එනවා ළමයි. අන්න ඒක කරගන්න කරපු නැති අය. හෙලෝ. look at the මම පොඩ්ඩක් අද හවස විස්තර කියන්නම් ගෲප් එකට දාන්න. නෑ එච්චරයි. මාස් 3ට බෝ. මේ ඒක අපි විස්තරේ කියන්න. හරි? හරි. හරි. මෙතනින් ලම්බකයක් ඇඳගන්න. දැන් මට පොඩි වෙලාවක් දෙන්න ළමයි ඔයක නිර්මාණය මේ හරියට වෙන විදිහ මමත් ඇඳලා බලන්න ඕනේ ඒකයි. ඔයාලා වැඩේ කරන්න එතකන්. මට ගොඩක් වෙලා යන්නේ නැහැ විනාඩි 2යි යන්නේ. ඔව්. ඕනේ නේද? ගෲප් එකේ මම තාම තියෙනවා. පොඩි වෙලේ මම අපේ හරි. මේකනේ
Google again. ID number password ID. ළමයි පොඩි වෙලාවක් දෙන්න. ඔයාලා නිර්මාණය කරගන්න එතකන්. ඔයාලා ප්‍රොෆෙසර්නේ 4 අවසරද? ඔයාලගේ නිර්මාණ ළමයි කැමරකට පෙන්වන්න සියලුම දෙනා. කරපු නිර්මාණ පෙන්වන්න කැමරකට. ඒක කෙලින් කරලා පෙන්වන්න මෙහෙම ඇල කරලා කැමරකට මෙහෙම මේ බලන්න. දැන් මෙහෙම ඇල කරලා පෙන්නුවොත් මට පේන්නේ නැහනේ. ඔයාලට පේනවද නැහනේ? ඒක මෙහෙම පෙන්වන්න මෙන්න මෙහෙම ලම්බකව. එතකොට තමයි නිර්මාණය පේන්නේ. සමහර අය මෙහෙම ඇල කරලා පෙන්වනවා මට පේන්නේ නැහැ. එහෙම ඇල කරලා පෙන්වනවා. ධාරයක් නේ පේන්නේ. මොකක්ද මේ දෝෂය? අන්ති ඉවරද? ඊට පණ ගන්නවා. අතට එහෙනම් 9 ඉවරද? නෑ 10ක් තියෙනවා. මේ දැන් අටම අඩු විතර මේ පට්ටිය එහෙනම් සෑහෙන මොනවා දෝෂය? එක වගේ දෙයක් නම් දැන් මොකක්ද සිම් එක? සිම් එක ඩයලොග්ද? ඩයලොග්
then मैं डैम में ना मोटे Hmm? मोटे लेकिन तो अपने जाने Hey, ඔය දුකි මේකට යන්න හේනවද? මේ පොඩම පන්ති උන්ගේ පන්ති වුණා වෙන. ඔබ දැන් පන්තිය. ඔය උංගල පන්ති වුණා. ඒකද? ඉන්ටර්නෙට් යන්නේ मोटे මොකටද එකද? මොකටද එකද දෙකද? इसके बैंक आगे का डिटेल में हाँ නෑ මේක මම ගියා හරි ඊට පස්සේ තමයි මෙහෙම කියනවා පොඩ්ඩක් ඉන්නකෝ ඔයාලා මෙතනින් ලම්බකයක් නිර්මාණය කරානේ මෙහෙම ගල්ලා මෙහෙම ඇන්දා ලම්බක නිර්මාණය දන්නෝනේ කවුරුත් තුඩ මෙතන තියලා මෙහෙම කරන්න ඊට මෙතන තුඩ තියලා මෙහෙම කරා ඊට මෙතන තුඩ තියලා මෙහෙම කරන්න ඊට මෙතනයි තුඩ තියලා උඩින් ගහනවා කතරේ මේ තුඩ මෙතන තියලා මෙහෙම කරා මෙතන තුඩ තියලා මෙහෙම කරා ඊට මේකේ ආකරාම අංශක 90යි ඊට මෙන්න මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ මෙතන කවකට්ටිය තුඩ තියලා පැන්සල මෙතන තියලා වෘත්තය අඳින්න ඕන මෙන්න මේ වගේ වෘත්තයක් එන්නකොට ඔයාලට ඒක පොඩ්ඩක් පැහැදිලි මදි වෙත් දන්නේ නැහැ ළමයි රූපේ පුංචි වැඩි වුණා ඊට පස්සේ පස්වෙනි කොටස කියනවා අරය මනින්නලු අඩි රූල තියලා මනින්න මෙතන දිග මෙන්න මෙතන දිග මනින්න අඩි රූල තියලා මනල් ලියන්නේ තියෙන්නේ ලස්මිද ඔයගේ නිර්මාණය මේ ෆොටෝ එකක් කරනවා මට WhatsApp වලට නිර්මාණය කරපු එක ෆොටෝ එක එවන්න අරය මනින්න කියන්නේ ඔයාලා හරියටම අරය මනලා ලියන්න ඒ උත්තරේ ෆොටෝ එකක් කරන්න ලස්මිද එක්කමට ලස්මිද හරි කවුරු හරි ළමෙක් එවන්න
කො කවුරුවත් එවන්නේ නැහැ. කොහොක් හරි ගැටලුවක් තියෙද්ද දන්නේ නැහැ. ඔය පොඩ අත උස්සන්න මං කියනවා පේන සහ ඇහෙන ළමයි. මං උගන්වනවා පේනව නම් සහ ඇහෙනව නම් අත උස්සන්න. ඔයාලගේ උත්තරේ ෆොටෝ එක එවන්න කියලා කිව්වේ. එවන්නේ නැහැනේ කවුරුවත්. ආර මට මෙතන යන හැටි බලා ගන්න ඕන මේකේ. ඒකයි ඕන්නේ. හරි. එහෙනම් උත්තේ ළමයි යන්නේ මෙහෙමයි. හරි. උත්තේ යන්නේ ළමයි එහෙමයි. එනවා. හරි කමන්න. හරි. හරි. එතකොට මෙතන මේකේ ගෑවෙන්නේ නැතිලු. දැන් මට කවකටක් තිබුණේ නැහැ කලබලට කරන්න. මෙතනින් ගෑවෙන්නේ නැතිලු. ඔයාලගෙත් එහෙම ගෑවෙන්නේ නැතුව ඇති එතකොට. හරි. ඊට පස්සේ ළමයි අන්තිම කොටස කියනවා මෙහෙම. BC ට උඩතේට ස්පර්ශකයක් නිර්මාණය කොට. මෙන්න මේ B වල ඉඳන් මේ උඩතේට ස්පර්ශකයක් අඳින්න කියනවා. එතකොට ළමයි දැන් B වල ඉඳන් මේ පැත්තට මෙහෙම ස්පර්ශකයක් ඇඳලානේ. අනිත් ස්පර්ශකය මෙන්න මෙහෙම අඳින්න ඕන. මෙන්න මෙතනින් ගිහලා මෙතන මෙන්න මෙතනින් යන්න ඕන. බලමු. මෙන්න මේ දුර අරගෙන මෙතනින් මෙහෙම මාක් කරගන්න. මේ දුර මෙහෙම අරගෙන මේ දුර මාක් කරගන්න. මාක් කරලා අන්නේ ලක්ෂයට මේක යා කරන්න. ඔන්න ස්පර්ශකය. ඇයි ස්පර්ශක දිගින් සමානන්නේ මේ ස්පර්ශක දිගයි. මේ දිගයි සමාන වෙන්න ඕනනේ. එහෙනම් මේ දුර අරගෙන මෙතනින් මාක් කරගන්න. එතන මේ වගේ ස්පර්ශකයක් එනවා. ඊට පස්සේ AC ඡේදනය වන ලක්ෂ්‍ය ඊ ලෙස නම් කරනලු. මෙන්න මේ AC පාදේ ඡේදනය වන තැන මෙන්න මෙතන E කියලා නම් කරන්නලු. කොක් කරගන්න ළමයි. මේක වීඩියෝ එක දාන්න. පස්සේ කෝල් එක කරනවා අපි තාස්ක්. ඔකට පැහැදිලිද දන්නේ නැහැ ළමයි. කොහොමද ඔයාලා නිර්මාණ දන්න ඕනේ සීලම දෙනා වගේ. කුලක් ගාන බලමු මේක ලස්සනට තේරෙන්න කියලා දෙන්නම්. ලොකුවට ඇඳලා. බලමු. ඒක ලොකුවට අඳිනවා.
හරි. ඔන්න වෙන රූපේ ඇඳ බෝඩ් එක පිරෙන්නම මෙතන හතරලු. මෙන්න මේකේ ඉන්නේ ළමයි තෝරා ගන්නාලද සිසුන්ලු. මම තෝරා කියලා විතරයි ලිව්වේ. තෝරුයි කියලා හිතන්නේ කොහොමද කියන්නේ? මේකේ ඉන්නේ ළමයි තෝරා ගන්නාලද සිසුන්ලු. බලමු. මේකේ ඉන්නේ තෝරා ගන්නාලද සිසුන්ලු මේක ඇතුලේ ඉන්නේ. හරි. ඊට පස්සේ මේක ඊතලේ ළමයි මෙන්න මේ ඊතලේ පොඩ්ඩක් හරියට වැදිලා මෙන්න මෙතෙන්ටම වදින්න ඕන. මේ ඊතලේ මෙතෙන්ට ගහලා හරියන්නේ මේ පොඩි රවුමට වදින්න ඕන. මම කෙටේ ලියනවා හොඳේ. ජාතික පාසල් වලින් සහභාගී වූ පිරිමි සිසුන්. ජාපී කියලා ලිව්වේ. එතන තියෙන ළමයි ජාතික පාසල් වලින් සහභාගී වූ පිරිමි සිසුන් කියලා නේ. ඒක ලියුවා ජාපී කියලා. ඊට පස්සේ යටනවම මෙහෙම ඊතලයක් ගහලා දාලා තියෙනවා. ජාතික පාසල් වලින් තරගයට සහභාගී වූ සිසුන්. ජාතික පාසල් වලින් සහභාගී වූ සිසුන්. ඔය කෙටියෙන් දැන්නේ හොඳේ ඔයාලා නම ඔයාලට බලා ගන්න පුළුවන් පේපර් එකේ. හරි. ඔය ගාන මම තේරුම් කරලා දෙන්න ලස්සනට බලමු. දැන් ගාන මං කියවට පස්සේ ඔයාලා කියන්න. දැන් පන්තියේදී එහෙම කරානේ. දැනුත් එහෙම කරන්න. එතකොට තමයි වැඩේ හරියන්නේ. පුළුවන් අය කැමරා එකත් ඔන් කරන් ඉන්න. ඔය මූණ ස්ක්‍රීන්ෂොට් එක ගැහුවයි කියලා මොකුත් කරන්න බෑ. එහෙම කළා තිබුණොත් ඊට පස්සේ කරන දේ බලා ගන්නවා. ඔයාලා බය නැතුව ඔන් කරන්න. හරි. ඔය මේක පිට ළමයි නෑ එකයි. අපි පන්ති ආපු අපින් ඉන්න ළමයි විතරයි. ඒ කොහොමද මේ ලබන බදාදෙන් පස්සේ සීලවල වගේ විස්තර සහිතව තමයි වෙබ් එකට ඇතුළත් කරන්නේ. බලමු. දැන් ගාන කියමු පොඩ්ඩක්. මං ඊට පස්සේ ඔයාලත් කියවන්න. සිසුන් 50ක් සහභාගී වූ ගණිත තරගයකදී බලන්න. සිසුන් 50ක් සහභාගී වූ ගණිත තරගයකදී ළමයි තිබිලා තියෙන ගණිත තරගයක්. ඒකට සහභාගී වෙලා තියෙනවා සිසුන් 50ක්. එන ඔයාලට තේරෙන්න දැනටම තේරෙන්න ඕන මුළු සිසුන් ගාන 50යි. ගණිත තරගයක් තිබිලා තියෙනවා. ඒකට සහභාගී වෙලා තියෙනවා සිසුන් 50ක්. එහෙනම් මුළු ළමයි ගාන 50යි. දැන් දාන්න පුළුවන් සර්වත්‍රයේ සමානයි 50යි. සර්වත්‍රයේ 50යි මුළු ගාන 50යි. ගණිත තරගයක් තිබිලා තියෙන්නේ. ඒකට සහභාගී වෙලා තියෙන ළමයි 50ක්. එහෙනම් මේකේ ඉන්න ඔක්කොම ළමයි ගාන මුළු සර්වත්‍රයේම 50 වෙන්න ඕන. බලමු. ඊට පස්සේ කියන දේ බලමු. සිසුන් 20 දෙනෙක් තෝරා ගන්නා ලදී. ආයි කියමු වාක්‍යය. සිසුන් 50ක් සහභාගී වූ ගණිත තරගයකදී සිසුන් 20 දෙනෙක් තෝරා ගන්නා ලදී. තරගෙට සහභාගී වෙලා තියෙනවා 50. ඔක්කොම 50යි එතකොට. හැබැයි මේ තරගෙන් ඔක්කොම තෝරගන්නේ නැහැ ළමයි. තෝරගෙන තියෙනවලු 20ක්. ඒ 50 දෙනාගෙන් තෝරගන්නේ 20ලු. මේ බලන්න. මම මේකට ලියලා දෙනවා තෝරා කියලා. ඒ කෙටියෙන් ලිව්වේ. ඔතන තියෙනවා ළමයි සම්පූර්ණ වාක්‍ය. තෝරා ගන්නා ලද සිසුන්.
හරි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන ළමයි මේ රවුම ඇතුලේ ඉන්නේ තෝරා ගන්නා ලද සිසුන් ටික නේද ළමයි මේ රවුම ඇතුලේ ඉන්නේ. ඒ ගණිත තරඟයට ඉදිරිපත් වුණා 50 දෙනෙක්. ඒකෙන් තෝරගන්නේ 20 දෙනයි. 20 දෙනයි තෝරගන්නේ. ඉතින් මේ රවුමේ නම ළමයි තෝරා ගන්නා ලද සිසුන්. අපි දන්නෝ තෝරගත්තේ 20යි කියලා අපි දන්න ඕනේ. එහෙනම් ඉතින් මේ රවුම ඇතුලේ ඉන්න ඕන ඔක්කොම ගාන 20යි නේද ළමයි? මේ රවුම ඇතුලේ ඉන්න ඔක්කොම ගාන 20 වෙන්න ඕන නේද? ඇයි 20යිනේ තෝරගන්නේ? මේ රවුමේ නම තෝරා ගන්නා ලද සිසුන් කියලානේ දීලා තියෙන්නේ. එහෙනම් මේ රවුම ඇතුලේ ඉන්න ඕන 20යි. ඒ තෝරගත්තේ 20යිනේ. ඒක මෙතන දාගන්න පුළුවන් මම කියලා දීවා. එහෙනම් මේ රවුම ඇතුලේ මුළු ගාන 20ක් වෙන්න ඕන. ඒ 20යිනේ තෝරගන්නේ. හරි. දැන් බලමු. ඊළඟ වාක්‍ය බලමු. ගැහැණු සිසුන් 10 දෙනෙකු සහ පිරිමි සිසුන් 8 දෙනෙකු ජාතික පාසල් වලින් සහභාගී වෙන ලදී. අන්න ඒක කියවන්න. ඔය මේවා මේ ළමයි අමාරුයි කියලා හිතන්න එපා. මේවා සිංහල වල ගැඹුරුම තැන් තමයි මේවා. හොඳට සිංහල තේරෙන්න ඕන. හරි. අනිත් වාක්‍ය තේරුම් ගන්නකො. ඕක කියවන්න. හිමීහෙට සරලව ඕකෙන් කියන දේ හිතන්නකො. ගැහැණු සිසුන් 10 දෙනෙකු සහ පිරිමි සිසුන් 8 දෙනෙකු ජාතික පාසල් වලින් සහභාගී වෙන ලදී. බලන්න. ගැහැණු සිසුන් 10 දෙනෙකු සහ පිරිමි සිසුන් 8 දෙනෙකු ජාතික පාසල් වලින් සහභාගී වෙන ලදී. ඒ වාක්‍ය කියවගත්තද? අයහමින් ගැහැණු සිසුන් 10 දෙනෙකු සහ පිරිමි සිසුන් 8 දෙනෙකු ජාතික පාසල් වලින් සහභාගී වෙන ලදී. දැන් ළමයි තියෙනවනේ ජාතික පාසල්. ඒ ජාතික පාසල් වලින් සහභාගී වෙලා තියෙනවලු ගැහැණු ළමයි 10 දෙනෙකුයි පිරිමි ළමයි 8 දෙනෙකුයි. එතකොට 10යි 8යි 18යි. එහෙනම් ඔයාලට තේරෙනවද ළමයි සරලව හිතුවොත් ජාතික පාසල් වලින් සහභාගී වෙලා තියෙන්නේ 18 දෙනා නේද ළමයි? ඒ පිරිමි ළමයි ගැහැණු ළමයි 10ක් ආවලු පිරිමි ළමයි 8 දෙනෙක් ආවලු ජාතික පාසල් වලින්. ওই තරගෙට ජාතික පාසල් වලින් සහභාගී වෙලා තියෙන එතකොට 10යි 8යි 18යි. මේ රවුමේ නම බලන්න. මේ රවුමේ නම ළමයි ජාතික පාසල් වලින් සහභාගී වූ සිසුන් කියලා මෙතන දාලා තියෙන්නේ. එහෙම මෙතන තියෙන මේ මං ජායන විතරක් දැම්මට. එතකොට ජාතික පාසල් වලින් සහභාගී වූ සිසුන් තමයි මේ රවුම ඇතුලේ ඉන්නේ. එහෙමයි ඉන්නෝ එතකොට 18ක්. එහෙනම් ළමයි මෙන්න මේ ලොකු රවුමේ ඇතුලේ ඉන්නේ ජාතික පාසල් වලින් සහභාගී වුණ ළමයි ටිකනේ. ඒ මුළු ගාන 18ක් වෙන්න ඕන නේද ළමයි? එහෙනම් මේ ජා කියන එක ජාතික පාසල් වලින් සහභාගී වූ මුළු පිරිස 18යි. එහෙනම් මෙතනයි ඔක්කොම 18 වෙන්න ඕන. මම ඒක මෙතනින් දාන්නම්. ලොකු රවුම ඇතුලේ වෙන්න ඕන 18ක්. හරි. මෙතනින් පස්සේ ටේබල් එක හොඳට අහන් ඉන්න. විභාගයට එන දේවල් සියලු දේවල් විස්තරාත්මකව කියලා දෙනවා. එහෙනම් මේ රවුම ඇතුලේ ඔක්කොම 18ක් වෙන්න ඕන. දැන් බලමු ඊළඟට. හරි.
ඊට පස්සේ කියනවා ළමයි උත්තර කියනෝනේ නේ බලන්න. දැන් ජාතික පාසල් වලින් සහභාගී වෙලාවනේ 18ක් ඉන්නවා කියලා අපි දැන් දන්නෝනේ. ඒ වාක්‍ය නැවත කියමු. ගැහැණු සිසුන් 10 දෙනෙකු සහ පිරිමි සිසුන් 8 දෙනෙකු ජාතික පාසල් වලින් සහභාගී වෙන ලදී. එතකොට ජාතික පාසල් වලින් සහභාගී වෙන පිරිමි ගාන 8 කිව්ව නේද ළමයි? ජාතික පාසල් වලින් සහභාගී වෙන පිරිමි ගණන 8 කියලා කිව්වනේ. ඉතින් මේ රවුමේ නම මොකද්ද? ජාපී දැම්මේ. ජාතික පාසල් වලින් සහභාගී වූ පිරිමි කියලා මම මෙතන දැම්මනේ. ඒක උත්තර දීලා තියෙනවනේ. ජාතික පාසල් වලින් සහභාගී වෙන පිරිමි ගාන 8යි කියලා. එහෙනම් මේ ජාතික පාසල් පිරිමි කියන මේ රවුම ඇතුලේ මුළු ගාන 8ක් විය යුතුයි නේද ළමයි මේ රවුමේ ගාන? ඒ ජාතික පාසල් වලින් සහභාගී වෙන පිරිමි. ජාතික පාසල් වලින් සහභාගී වෙන පිරිමි ගාන 8ලු. උතන කිව්වනේ එහෙම 8යි කියලා. ඉතින් මේ රවුමේ නම ඒකනේ. ජාතික පාසල් වලින් සහභාගී වෙන පිරිමි කියලා නේ උතන තියෙන්නේ. එහෙනම් මේක ළමයි. මේ රවුමේ තියෙන මුළු ගාන වෙන්න ඕන 8යි. දැන් දෙපළක් තියෙන හින්දා දාන්න බෑ කොයිකකවත්. මේ රවුමේ තියෙන මුළු ගාන 8යි. දෙපළක් තියෙන හින්දා මේවයි කොහෙල් ලියන්න බෑ ගාන ලියමු. මේ රවුමේ තියෙන වෙන්න ඕන 8යි. හරි. බලමු. දැන් පොඩ්ඩක් ළමයි වෙන් රූපේ සම්පූර්ණ කරන්න උත්සාහ කරමු. මේ ලොකු රවුම ඇතුලේ ළමයි මෙන්න මේ ලොකු රවුමේ ඒක ඇතුලේ ප්‍රදේශ තියෙනවා 4ක්. 1යි 2යි 3යි 4යි. ප්‍රදේශ 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. මෙන්න මේ ලොකු රවුම හොඳට බලන්න. මෙන්න මේ ලොකු රවුම ඒක ඇතුලේ තියෙන ප්‍රදේශ 1යි 2යි 3යි 4යි. ඒ හතරෙන් මුළු ගාන 18යි කියලා අපි දාලා තියෙනවනේ. ඒ මේ රවුම ඇතුලේ ඉන්න මුළු ගාන 18යි. දැන් බලමු. මෙතන ඉන්නවා 4ක්. එතකොට මේ දෙකම 8යි කියලා දාන්න. මේ දාලා තියෙන්නේ මේ දෙපළෙම 8යි කියලා මෙතන දාලා තියෙනවනේ. ඔයි. මෙතනයි 8යි. ඒ ඉස්සෙල්ලා දාගත්තේ. මෙතනයි 8යි. 8යි මේ 4යි 12යි. දැන් මෙතනයි 8යි. 8යි මේ 4යි 12යි. 12 නම් ඉතින් 18 වෙන්න ඕනේ මුළු ගාන. මෙතන දාන්න වෙන්නේ 6 නේද ළමයි? මේ දෙකම 8යිනේ. මේ රවුමේ දාලා තියෙන මේ රවුමේ මේ දෙකම 8යි. 8යි මේ 4යි 12යි. 12යි මෙතන 6ක් දැම්මොත් 12යි 6යි. 18 වෙනව නේද මුළු ගාන 18 වෙනව නේද? එහෙනම් මෙතන ගැලපෙන්නේ ළමයි 6. ඔන්න ඒකත් හොයාගත්තා. බලමු. ඊට පස්සේ බලමු. පළවෙනි කොටස දැන් කියවමු ළමයි. පළවෙනි කොටස පොඩ්ඩක් කියවමු. බලන්න. ඉහත තොරතුරු වෙන් රූපයක දක්වන්න. හරි දැක්කොනේ අපි. ඊට පස්සේ බලමු. තෝරා ගන්නා ලද සිසුන්ගෙන් 13 දෙනෙකු ජාතික පාසල් වලින් නොවේ නම් අන්න එක හිතර ගන්න. ඒ 13 දෙනා මොන කට්ටියද කියලා හිතර ගන්න. තෝරා ගන්නා ලද සිසුන්ගෙන් 13 දෙනෙකු ජාතික පාසල් නොවන අයලු. හරි. අයක හිතර ගන්න. තෝරා ගන්නා ලද සිසුන්ගෙන් 13 දෙනෙක් ජාතික පාසල් නෙවෙයිලු. හිතුණද? තෝරගත්තු ළමයිගෙන් 13 දෙනෙක් ජාතික පාසල් නෙවෙයිලු.
මෙහෙන්න ඉතල ගත්තනේ වාක්‍යය. එතකොට මේ තෝරා කියලා ලිව්ව ළමයි මේ රවුම ඇතුළේනේ ඉන්නේ තෝරගත්තු ළමයි ටික. මේ රවුම ඇතුළේ ඉන්නව තෝරගත්තු ළමයි 20ක් ඉන්නවා. තරගෙට ඉදිරිපත් වුණා 50. ඒකෙන් තෝරගත්තේ 20යිනේ. ඒ තෝරගතපු 20 දෙනා මෙතන ඉන්න ඕනේ. ඔන්න තෝරගත්තු 20 දෙනා ඉන්නේ මෙතනයි. තෝරගත්තු ළමයි ඉන්නේ මෙතනයි. හරි. තරගෙට ඉදිරිපත් වුණා 50. ඒකෙන් තෝරගත්තේ 20යි කියලා කලින් කිව්ව මතකේ? ඒ තෝරගත්තු 20 දෙනා තමයි මෙතනයි ඉන්නේ මේ රවුම ඇතුලේ. ඒකනේ මේක තෝරා කියලා කිව්වම. තෝරාගත්තු ළමයි මෙතන ඉන්නේ. ඒ තෝරගත්ත 20 දෙනාගෙන් 13 දෙනෙක් ජාතික පාසල් නෙවෙයිලු. 13 දෙනෙක් ජාතික පාසල් නෙවෙයිලු. බලමු පොඩ්ඩක්. මම දැන් අහන ප්‍රශ්නයක්. ජාතික පාසල් නම් මේ රවුමට අයු වෙන්න ඕනේ මේ ජා කියලා දාන්නේ. ජාතික පාසල් වලින් සහභාගී වුණා නම් මේ රවුම ඇතුලේ ඉන්න ඕන. ඒතර ඔයාලට තේරෙන්නේ මෙන්න මේ 4 දෙනා. මේ ජා කියන රවුම ඇතුලේ ඉන්න ඕනේ. මේ 4 දෙනා ජාතික පාසල් වලින් තමයි සහභාගී වෙලා තියෙන්නේ. එතකොට මෙතන ඉන්න කට්ටිය. ඒකත් මේ ජා කියන රවුම ඇතුලේනේ. එහෙනම් මෙයාලා ජාතික පාසල් වලින් තමයි සහභාගී වෙලා තියෙන්නේ. හැබැයි මෙයාලා ගත්තොත් මෙයාලා මේ ජාතික පාසල් කියන රවුමට අහු වෙලා නැහැ. එහෙනම් මෙයාලා ජාතික පාසල් වලින් නෙවෙයි තරඟයට සහභාගී වෙලා තියෙන්නේ. ඔය ගමේ ඉස්කෝලේ ගිහින්. මේ බලන්න. ඒතර මෙතන ඉන්න අය දැන් අහන්නකෝ. තෝරගත්තනේ ළමයි 20 දෙනෙක්. ඒ 20 දෙනා ඉන්නේ මෙතනයිනේ. හැබැයි මෙන්න මෙතන ඉන්න කට්ටිය ජාතික පාසල් වලින් ඇවිල්ලා නැහැ. එහෙනම් මේ රවුමට අහු වෙන්න ඕනනේ. ඒ රවුමතරට අහු වෙලා නැහැ නේ මෙතන ඉන්න කට්ටිය. ඒතර මෙතන ඉන්න කට්ටිය ජාතික පාසල් වලින් ඇවිල්ලා නෙවෙයි. උත්තර කියව මෙහෙමයි. ප්‍රශ්නේ කියව මෙහෙමයි. තෝරා ගන්නා ලද සිසුන්ගෙන් 13 දෙනෙකු ජාතික පාසල් වලින් නොවේ. එහෙනම් ජාතික පාසල් වලින් නොවන අය ඉන්නේ මෙතනනේ. එහෙනම් මෙතන ගාන ළමයි 13යි. මෙතන ගාන 13යි. ඔන්න. එතන ගාන 13යි. ඔය ටික ලියා ගන්නකො. ඔය ටික අඳගන්න ඉක්මනට.
හරි. ඊට පස්සේ මෙහෙ බලන්න සියලුම ළමයි. ළමයි මෙතන මම 20ක් දැම්මනේ. එහෙනම් මේ රවුමේ මෙතනයි මෙතනයි මෙතනයි. මේ රවුමේ මුළු ගාන 20යිනේ. එහෙනම් මෙතනයි 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 20 වෙන්න ඕනනේ. දැන් බලන්න. 13යි 4යි 17යි. මේ 13යි මේ 4යි 17යි. 13යි 4යි 17යි. 17යි 20 වෙන්න නම් මෙතෙන් 3ක් දාන්න වෙනව නේද ළමයි? එතකොට 20 හරියන්නේ බලමු හරියද කියලා. 13යි 4යි 17යි 17යි 3යි 20යි. හරිනේ 20 ආවනේ. ඊට පස්සේ මේ රවුම ඇතුලේ දාලා තියෙනවා මෙතන ධාරය 8යි කියලා දාලා තියෙන්නේ. මේ ධාරය මේ රවුම ඇතුලේ 8යි කියලා දාලා තියෙනවා. 8ෙන් මෙතන ඉන්න ඕනේ 3. එහෙනම් මෙතන 5 වෙන්න ඕන. එතන හරිනේ 3යි 5යි 8 එනවා. ඊට පස්සේ බලමු දෙන්නේ. මේ ධාරවල දාන්නේ ළමයි බලා ගන්න විතරයි. මේ ධාරවල දාන්නේ බලා ගන්න විතරයි. ප්‍රදේශවල ගණන් මේ මෙහෙම දාලා තියෙනවා මේ ප්‍රදේශයේ 13යි මේ ප්‍රදේශයේ 4යි. එහෙම ප්‍රදේශවල ගණන් දාලා තියෙනවා. දැන් බලමු කොට එකතු කරලා 50 සෙට් වෙනවද කියලා. 13යි 4යි 17යි 17යි 3යි 20යි 20යි 5යි 25යි 25යි මේ 6යි 31යි 25යි 6යි 31යි 31 නම් මෙතන ගාන හොයන්න පුළුවන් මුළු 50න් මේ ඉන්න 31 අඩු කරන්න මුළු 50න් 31 අඩු කරාම 19යි ඔන්න ඔන්න ළමයි වෙන්රෝග සම්පූර්ණම කරා ලියා ගන්නකෝ එවන පළවෙනි කොටස උත්තරේ ළමයි මැසේජ් කරන්න පළවෙනි කොටස උත්තරේ මැසේජ් කරන්න ඔය තුන දාපු ළමයි වැරදි අනිත් අය හරි 19 දාපු ළමයත් වැරදි සෙව්වන්දේ හරි මලිස්කා හරි නිපුන් හරි ආයුධ හරි අස්මිතා හරි හරි සුමංග වැරදි QWE හරි උදේශිකා සචින්දි වැරදි RDS හරි ආදිත්‍ය කුමාර හරි සචින්දි වැරදි ඔය පේපර් ළමයි ගෙදර තියෙනෝනේ ගොඩාක් දවස් එක ගානකට දවසක් කරන් හරි ඕක හදන්න ඔයාලා තේරුම් අරන් හදන්න බලන්න මෙන්න මෙහි ඔතන අහන ළමයි මෙහෙම ජාතික පාසල් වලින් අන්තිම ටික පොඩ්ඩක් කියවන්නකෝ මම එකේ පළවෙනි කොටසේ අන්තිම ටික ජාතික පාසල් වලින් ඉදිරිපත් වූ පිරිමි සිසුන් කී දෙනෙක් තරගෙන් අසමත් වෙලාද අහනවා මේ බලන්න
මේ බලන්න. ජාතික පාසල් වලින් සහභාගී වුණ පිරිමි විනාඩි කිහිප ළමයි කකුල පොඩ්ඩක් හිතෙනවා මේ උපුවත් තියවන්න. හරි. අහන මෙහෙම. බලමු. ජාතික පාසල් වලින් ඉදිරිපත් වූ පිරිමි සිසුන් කී දෙනෙක් තරඟෙන් අසමත් වෙලා දහනවා. ඉතින් ළමයි මේ ජාපි කියන්නේ ජාතික පාසල් වලින් සහභාගී වුණු පිරිමි ළමයිනේ. ඔන්න මේරාව ඇතුලේ ඉන්නෝ. මේරාව ඇතුලේ ඉන්නේ ජාතික පාසල් වලින් සහභාගී වුණු පිරිමි ළමයි. ඒක නෙමෙයි ජාපි කියලා දැම්මේ. එතකොට ඔයාලට තේරෙනවද ළමයි? ජාතික පාසල් වලින් සහභාගී වුණ පිරිමි ළමයි ටික ඉන්නේ මේරාවම ඇතුලේනේ. 8 දෙනායි ඔක්කොම ඉන්නේ. ජාතික පාසල් වලින් ওই තරඟයට සහභාගී වුණ පිරිමි ඉන්නේ ඔක්කොම 8යි. ජාතික පාසල් වලින් නේද? ජාපි ජාතික පාසල් වලින් සහභාගී වුණ පිරිමි ඉන්නේ ඔක්කොම 8යි. ඔක්කොම 8 දෙනා සහභාගී වුණ ජාතික පාසල් වලින් පිරිමි. අහන පිරිමි සිසුන් කී ජාතික පාසල් වලින් ඉදිරිපත් වූ පිරිමි සිසුන් කී දෙනෙක් තරගෙන් අසමත් වෙලා දහනවා. සහභාගී වුණේම 8 දෙනයිනේ. ජාතික පාසල් වලින් සහභාගී වුණේ පිරිමි 8යිනේ. ඒකෙන් කී දෙනෙක් අසමත් වෙලා දහනවා? මේ 3 දෙනා ළමයි තෝරගෙන නේද? තෝරා කියන රවුමට අහු වෙලානේ මේ 3 දෙනා. දැන් යාලා තෝරගෙන මෙයාලා පස්සේනා තෝරගෙන නැහනේ. මෙයාලා පස්සේනා මේ තෝරා ගැනීමේ කියන රවුමට අහු වෙලා නැහනේ. එහෙනම් මෙයාලා තමයි අසමත් වෙලා තියෙන්නේ. බලන්නකෝ. අහන්නේ ජාතික පාසල් වලින් ඉදිරිපත් වූ පිරිමි සිසුන් කී දෙනෙක් අසමත් වුණාද අහනවා. ඉතින් ජාතික පාසල් වලින් සහභාගී වුණ අය ඉන්නේ මේ රව් පිරිමි ඉන්නේ මේක ඇතුලේනේ. ඒ ජාපි කියලා දැම්මේ. ජාතික පාසල් වලින් සහභාගී වුණ පිරිමි ඉන්නේ මේ රවම ඇතුලේ. මෙන්න මේ කට්ටිය. ඉතින් මේ 3 දෙනා ළමයි තෝරගෙනනේ. ඒකනේ මේ රවුමට අහු වෙලා තියෙන්නේ. හැබැයි මේ 5 දෙනා තෝරගෙන නැහැ. ඒකනේ රවුමට අහු මේ තෝරා ගැනීමේ රවුමට අහු වෙලා නැහනේ. දැන් මෙයාලා තමයි අසමත් වෙලා තියෙන්නේ. උත්තරේ 5යි. එන 5 දෙනා එයාලගේ අසමත් වෙලා තියෙන්නේ. ලියාගන්න. ඔය සිංහල හිතන්නේ නැති එකට මට කරන් දෙයක් නැහැ. ඒක ගානක් නෙවෙයි තේරුම් ගන්න එකක් තියෙන්නේ. සීකල්පනාවෙන් කියවන්න කලබලින් වචන වාක්‍යයක වචන 10ක් තියෙනම් 8ක් කියවලා තේරුම් ගත්තොත් එතකොට ගානක් නෙවෙයිනේ හදන්නේ. ඔයාලගේ හිතේ තියෙන ගානක්. මොන හරි එක වාක්‍යයක වචන 10ක් තියෙනම් ඒ 10ම කියවන්න ඕන. සමහරු වචන 8ක් කියවලා ගාන හදනවා. එතකොට ඉතින් හදන්නේ මම දීපු ගණන් නෙවෙයි. ඉතිරි වචන දෙක ඔයාලගෙන් දාගෙන තමයි හදන්නේ. එතකොට උත්තර නෙවෙයි එන්නේ. ওই වචන හොඳට පැහැදිලිව නිදහසේ කියවන්න. මේක ඔන්ලයින් නේ බංකුවේ වාඩිලා හිටියයි කියලා එහෙම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. වලුමනාවෙන් වැඩේ කරගන්න. දැන් මට එවන්න දෙවෙනි කොටසේ උත්තරේ. අර පාඩ කරන්න තියෙන්නේ. ඔයි. ඔයි. දෙවෙනි කොටස කියනවා ළමයි මෙහෙම. ජාතික පාසල් වලින් සහභාගී වූ තරඟයෙන් තේරුණු පිරිමි. ඔයි. ළමයි ජාතික පාසල් වලින් සහභාගී වුණ පිරිමි මෙතනනේ ඉන්නේ. මේ රවුමනේ. ඒකෙන් මෙයාලා තේරුන්නේ නැහැ. මේ 3 දෙනා තේරුණානේ. ඒ තේරුණ පිරිමි දැක්කන ප්‍රදේශය අඳුරු කරන්නලු. එන්න මේක අඳුරු කරන්න. ඒක මම හිතන්නේ තේරෙන කාටද? පේපර් එක ඉවරයි නේ.
පේපර් එක ඉවර කරන්නේ ළමයි. ආහනේ අලුත් පේපර් එක ගමු. අලුත් පේපර් එක ගන්න. පොඩි විනාඩි දෙකක් මට දෙන්න. එහෙනම් මේක මකනවා. 2017 බස්නාහිර පළාත් පේපර් එක ඔයාලට දීලා කේක් ගන්න ළමයි. බලමු. කෙටි පේපර් එක බලමු. පළවෙනි ගාන කියන මෙහෙම. කුමාර් මහතා රුපියල් 15000ක ණයක් ලබාගෙන කුමාර අරගෙනලු 15000ක ණයක් අරගෙන එය රුපියල් 1650ක් වූ සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ යුතුය. හරි. කුමාර ගිහිල්ලා ඇති කොහේ හරි සමෘද්ධි බැංකුවට හරි කොහෙට හරි ගිහිල්ලා ඇති. කුමාර හොඳේ. ගිහිල්ලා බැංකුවේ ණයක් අරගෙන ළමයි රුපියල් 15000ක්. දැන් ණයක් ගත්තොත් ගෙවන්න ඕනනේ. ඒ 15000ක ණයක් අරගෙන ඒක ගෙවන්නේ මෙහෙමයි. 1650 වාරික 12ක්ලු. මාස ගෙවනවලු 1650 වාරික 12. අනුඹට වැඩි කළ 1650 12. 1650 ගානේ වාරික 12ක් ගෙවනවලු. බලමු වැඩි කළ කීයක් ගෙවනවද කියලා. දෙවරක් 0.0යි. දෙවරක් 5 10න් බිඳුව. දෙවරක් 12 1යි 13යි. දෙවරක් 1 2යි 1යි 3යි. දැන් එකකින් වැඩි කරන්න. එකවර 0.0යි වැඩි කිරීම ගන්න ඕනේ. 0යි 0යි 5යි 3යි 8යි 6යි 3යි 9යි. ඒතර 1650 ගානේ මාස 12ක් ගෙවුවයි කියන්නේ මෙයයි ගෙවලා තියෙනවා 19800ක්. හැබැයි ළමයි ගත්තේ 15000යි නේ. 15000යි ගත්තේ. මේ මිනිස්සේ ගෙවලා තියෙනවා 19800ක්. ඒතර පොලිය බලන්න පුළුවන් නේ. පොලිය හොයන්න පුළුවන් මේ 19800න් ගත්ත 15000 අඩු කරලා බලමු. 19800න්
අඩු කරන ගත්තු 15000 බලමු අඩු කරලා 0.0.0.0යි 8න් 8යි 9න් 5ක් 4යි හරි 4800ක් පොලිය ගෙවලා ඔන්න පළවෙනි කොටස උත්තරේ ලියන්න බෑ විනාඩියක් ඉන්න ලියන්න වෙලාවක් දෙනවා ඊට පස්සේ දෙවෙනි කාලය වෙන් රූපයක් දීලා එහෙනම් වෙන් රූපයක් දීලා ළමයි මේ ලොකුරවම A ලොකුරවම A ලු පොඩි රවම ළමයි B මෙන්න මේ වටේට මෙන්න මේ ධාරය ටික පාට කරලා හරි අහලෝ අඳුරු කර ඇති ප්‍රදේශයෙන් නිරූපණය වන කුලක ය කුලක අංකණයෙන් ලියන්නලු කුලක අංකණයෙන් ලියනවා කියන්නේ අර ඡේදනය මේලය ඩෑෂ් අනම්මනම් දාලා ලියන එකනේ හරි හරි ලේසි වැඩක් ළමයි මේක මම ඔයාලට කියලා දුන්නා මේ පාඩ කරපු ප්‍රදේශය සම්බන්ධයෙන් වාක්‍ය දෙකක් මට කියන්න ඕන මේ පාඩ කරපු ටික එකක් මට කියන්න පුළුවන් බීට අයිති නෑ ඒ බීරවමේ පිටනේ එන්න පොඩි බීරවම ඇතුළට අහු වෙලා නෑනේ මේ පාඩ කරපු ටික මෙන්න ළමයි බීරවම ඒතර බීරවම ඇතුළ නෙවෙයි පාඩ කරලා තියෙන්නේ බීරවමෙන් පිට එහෙනම් මේ පාඩ කරපු ටික ගැන කියන්න පුළුවන් එක වාක්‍යයක් තමයි බීට අයිති නෑ බීට අයිති නැtei කියන්නේ මෙහෙමයි ඔන්න බීට අයිති නැtei කියලා ලිව්වා මේ පාඩ කරපු ටික බීට අයිති නෑ නමුත් තමයි මේ පාඩ කරපු ටික ඒ රවම ඇතුලේ නිසා ඒට අයිති මේ පාඩ කරපු ටික ඒ රවමට අයිති ඒට අයිති කියලා කියන්නේ මෙහෙමයි ඔන්න වාක්‍ය දෙකක් ලිව්වා පාඩ කරපු ටික බීට අයිති නැtei කියලා ලිව්වා ඒට අයිති කියලා ලිව්වා ඊට පස්සේ වාක්‍ය දෙක හැමතිස්සෙම සම්බන්ධ කරන්නේ ඡේදනයේ දාලා අලින් පේපර් එකෙන් මම කියලා දුන්නා ඔන්න උත්තරේ ලියන්න එපා දැන් අහන් ඉන්නවද දැන් අහන් ඉන්න වෙලාව ආයි අවුද එක ලියාගන්න එනම් දැන් ලියන වෙලාව එහෙනම් මැකුවා
හරි. ඊට පස්සේ කියනවා මෙහෙම තුන්වෙනි එක පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් ගමන් කරන රථයකට කිලෝමීටර් 45ක දුරක් යාමට ගතවන කාලය මිනිත්තු කීයද අහනවා. ඔය දැක්ක ගමන් ළමයි වල සමීකරණ ලියන්න සූත්‍රය ලියාගන්න වේගය සමානයි දුර බෙදීම කාලය කියලා සූත්‍රයක් තියෙනවා. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේකට අගයන් දාලා හොයන්නේ ඕකට බය වෙන්න එපා. සූත්‍රේ පාඩම් කරගන්න ඊට පස්සේ අගයන් දාලා තියෙන්නේ. බලමු. පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් වේගය ළමයි 60යි. පැයට කිලෝමීටර් 60ලු. එහෙනම් මේ වේගය කියන එකට දානවා 60. කිලෝමීටර් 45ක දුරක් යාමට. අන්න යන දුර ළමයි කිලෝමීටර් 45ලු. එහෙනම් මේ දුරට දානවා 45. යන දුර 45ලු. අහන යාමට ගතවන කාලය. කාලය දන්නේ නැහැනේ ළමයි. t කියලා දාමු. වාහනේ යන වේගය ළමයි 60ලු. යන්න ඕන දුර කිලෝමීටර් 45ලු. දුර 45ලු. නමුත් කාලය ආන්නේ ඒක t කියලා දැම්ම ටයිම් හින්දා. දැන් ඉතින් ළමයි. ඔයාලා දන්න මම අර ත්‍රිකෝණමිතිය පාඩමේදී කියලා දුන්නා. මේ t මෙතෙන්ට දාලා 60 මෙතෙන්ට ගන්න පුළුවන් මේ. t දානවා මෙහෙම හරහට t. මේ 60 ගන්නවා මෙතෙන්ට. ඔන්න ඉතින් කාලය හෙව්ව ළමයි. පොඩයි. ඔන්න කාලය හෙව්වා. ළමයි මෙතන අපි ආදේශ කරපු වේගය බලන්න ඒකකේ දීලා තියෙන්නේ මොකද්ද කියලා? පැයට කිලෝමීටර්. වේගය දීලා තියෙන්නේ පැයට කිලෝමීටර්. කියන්නේ පැය කියන ඒකකේ නේද කාලය සඳහා භාවිත කරලා තියෙන්නේ. පැයට කිලෝමීටර්. කාලය කියන එකට භාවිත කරලා තියෙන්නේ පැය කියන ඒකකය. ඒ පැයට කිලෝමීටර් පැය කියන එකනේ භාවිත කරලා තියෙන්නේ. එහෙනම් මේ ලැබුණු උත්තරේ ලැබෙන්නේ ළමයි කාලය පැය වලින් නේද ලැබෙන්නේ? මේ ලැබුණු උත්තරේ ලැබිලා තියෙන්නේ පැය වලින්. හරි. කොහොමද ළමයි පැය ගාණක් මිනිත්තු වලට හරවන්නේ දැන්? පැය ගාණක් මිනිත්තු වලට හරවන්නේ කොහොමද? පැය ගාණක් මිනිත්තු වලට හරවන්නේ 60න් වැඩි කරලානේ. ඇයි පැයකට මිනිත්තු 60යි දන්නේ නැතේ? පැයකට මිනිත්තු 60යි. එහෙනම් පැය ගාණක් පැය 5ක් දීලා මිනිත්තු කීයද කියලා ඇහුවොත් 5 වැඩි කරන්න 60න්. ඔක 6 වසර ළමයි දන්නෝ. ඔයාලා දැනගන්න මේ පැය වලින් උත්තරය ආවේ මිනිත්තු වලට හරවන්න පුළුවන්. ඒක වැඩි කරමු 60න්. 60න් වැඩි කරාම මිනිත්තු වෙනවා. ඒතර මේ 60ට මේ 60 කැපෙනවා. උත්තරේ 45යි. මිනිත්තු කරාම දැන්. එන ඔය කියන ගමනට ගත වෙනවා මිනිත්තු 45ක්. ලියා ගන්නකො. ඔය කියන ගමනට ගත වෙනවා මිනිත්තු 45ක්. ඔය වේගය සමාන දුර බෙදීම කාලය කියන සූත්‍රය මතක තියාගන්න. එක් වේගයක් කියනවනේ වේගය සමාන දුර බෙදීම කාලය. ඉක්මන් ලියන්න මැකුව එනම්
හරි. ඊට පස්සේ තියෙනවා ළමයි 3 4 වෙනි බලය. 3 4 වෙනි බලය සමානයි 81ලු. 3 4 වෙනි බලය 81කට සමානලු. මේක තියෙන ළමයි දර්ශක විදියටනේ. මේක හරවන්නලු ලඝු විදියට. ඔයාලට කොහොම තියෙද්දි තේරෙන්නේ නැත්තම් ඔගේ දෙපැත්ත මාරු කරමු. 81 මම මෙහෙට දානවා. 3 4 මෙහෙට දානවා. දෙපැත්ත මාරු කරයි කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ඔයාලට දෙපැත්ත මාරු කරා. ඊට පස්සේ ලඝු වලට හරවන්නේ මෙහෙමයි. මේ 3 මෙහෙට ගෙනියනවා. 81 ලියලිමුකෝ. මේ 3 ළමයි මෙහෙම ගෙනිහිල්ලා මෙහෙම අරන් යනකොට ඔයාලට මතක ඇති. මේ 3 අරන් යනකොට ඒ 3 පොඩි වෙනවා. මේ ලොකුවට තියෙන 3 මෙහාට යනකොට කුඩා වෙනවා. LOG දාන්න එතකොට. මේ ලොකුවට තියෙන 3 මෙහාට ගිහිල්ලා මෙතන ගිහිල්ලා කුඩා වුණා. ඊට මේ පොඩියට තියෙන 4 ඒ 4 ලොකු වෙනවා. ඔන්න ලඝු විදියට හැරෙව්වා. ඒක නම් ගොඩක් අයගේ හරි ඇති. මේ ඔය රිවිෂන් පන්තියේ ළමයි ටික 11 ළමයි ඕනේ නැහැ. රිවිෂන් පන්ති ළමයි ටික මේ පේපර් ටික හදපු එකේ උත්තර මට ෆොටෝ ගහලා එවන්න ඕන නමක් ලියන්න ඕන. පොලේ නම ලියන්න. පොලේ හරිය ඔයාලගේ මොකක් හරි නම පොලේ නම ලියන්නකො පටන් ගන්න තැන හරි. ලියලා මේ පේපර් වල උත්තර 2014 සම්පූර්ණ පේපර් එකේම උත්තර එවන්න ඕන රිවිෂන් එකේ ළමයි. 11 ළමයි කලබලයට එවන්න ඕනේ නැහැ. යාලට පොඩ ඉස්කෝලේ වැඩක් ඇතිනේ. එලා හදලා තියන්න හොඳේ හදලා තියන්න. එවන්න එපා මට බලන්න ටයිම් නැහැ කියේ ඔක්කොම. ෆෝන් එකේ තියෙදි ගොඩක් පේපර් බලන්න අමාරු ඒකයි. රිවිෂන් එකේ ළමයි ටික අනිවාර්යෙන්ම එවන්න ඕන. මදාදට කලින් එවන්න ඕන. 2014 දැන් හතර පේපර් එකේ ඕකේ කෙටි පේපර් එකයි. ඊළඟට තියෙන රචනා ප්‍රශ්න 6යි. ඊට පස්සේ තියෙන ඊළඟ පේපර් එකයි. ඒකේ ප්‍රශ්න 12යි. මේ කෙටි පේපර් එකයි. ඊළඟ ප්‍රශ්න රචනා ප්‍රශ්න 5ක් තියෙනෝනේ ඒකයි. ඊට පස්සේ අහුවෙනවා රචනා ප්‍රශ්න 12ක්. අන්නේ 12යි. ඒකේ ජ්‍යාමිති ගණන් දෙක ඕනේ නැහැ දැම්ම. ඒ දෙක හදලා එවන්න ඕන රිවිෂන් එකේ ළමයි. ඒක ලස්සනට මේ ෆොටෝ එක ගහලා ෆ්ලෑෂර් එක දාලා ෆොටෝ එක ගහන්න. ඊට පස්සේ ලම්බකව ගහන්නත් ඕන. අර මෙහෙම කරලා මේ පැත්තට ගහන්න එපා. මෙහෙම කරලා එවන්න ෆොටෝ එක. මෙහෙම ලම්බකව තියෙන්න ඕන. එතකොට තමයි මට පේන්නේ. දැන් හිතනොත් ඔයගේ print out එකක් අරන් බලන්නේ. ඒක නිසා ෆ්ලෑෂර් එක දාලා ගහන්න. නිකන් ගහන්න එපා ෆොටෝ එක. ගහලා එවන්න ඕන රිවිෂන් එකේ ළමයි බදාදට කලින් එවන්න ඕන. ඒක අනිවාර්ය වැඩක් පොතේ. පස්වෙනි ගානේ උත්තරේ මැසේජ් කරන්න ළමයි. පස්වෙනි ගානේ උත්තරේ මැසේජ් කරන්න. පස්වෙනි ගානේ උත්තරේ සර් මේ හරි හර්ෂි හරි RDS වැරදි ආදිත්‍ය හරි ඒ හරි කිව්වා ආයෙ දාන්න එපා හොඳේ දුලංග 19 තරංජය හරි හරි නොකිව්වා නැවත දාන්න මලිස්ක හරි සෙවන්දි හරි නිපුන් වැරදි හිමාසි හරි
RDS හරි. බලමු. ගොඩක් අය උත්තරේ දැම්ම x සමාන 2යි කියලා. බලමු මොකද වෙන්නේ කියලා. එක ධන 2 බෙදීම x සමානයි 3යි. හරි. අපි දන්නවා මේකේ භාග නැති කරන්න ඕනේ කියලා. දැන් අපේ පන්ති ආපු ළමයි නම් මේව දන්නෝ. අලුතෙන් මේවට සම්බන්ධුනේ නැති අලුත් ළමයි වෙන්නේ නැති ඔය වැරදි උත්තර දාලා නැත්තේ. මෙන්න මේ බෙදීම x බෙදීම නැති කරන්න ඕන ගානක. එතකොට තමයි ගාන ලේසි. බෙදීම x නැති කරන්න පුළුවන්. මෙතන වැඩි කරන s කින්. මේකත් වැඩි කරන s කින්. මේකත් වැඩි කරන s කින්. මුළු පේජෙම x කින් වැඩි කළාම මේ x ට මේ x කැපෙනවා. ඔන්න භාග නැති කරා. දැන් බලමු මොකක්ද එන්නේ කියලා. 1x. මෙතන 2 විතරයි. එසේ මෙතන 3x. බලමු. මේ ධන 1x ළමයි මෙහාට આવුත් ඍණ 1x. එතන මෙහි ඉතිරි 2. මේ ධන 1x මෙහාට આવුත් ඍණ 1x. මෙහි ඉතිරි 2. මේ 3x ගේ 1x අඩු කරාම 2x. ඊට පස්සේ මේක දෙපැත්තම දෙකෙන් බෙදනවා. 2ට 2 කැපෙනවා. එතන මෙහි ඉතිරි ළමයි x. මෙහි 2ට 2 ඒවා 1යි. ඔන්න උත්තරය ආව x සමාන 1යි. භාග නැති කරලා තනි කරලා උත්තරේ ගන්න. මේවා නම් වරද්දන ළමයි අපි පන්ති නෑ කවුරුවත්. මගනු ඊට පස්සේ දීලා තියෙන ළමයි අසමානතා ගානක්. 2x ඍණ 1 විශාලලු 5ට වඩා. බලමු. මෙන්න මේක විසඳන්නලු. මේ ඍණ 1 මෙහාට આવොත් ධන 1යි. ඍණ 1 මෙහාට આવොත් ධන 1යි. එතන මෙහි ඉතිරි ළමයි 2x. මෙහි 5යි 1යි 6යි. දැන් අපි දන්නවා දෙපැත්තම දෙකෙන් බෙදනවා. මේ දෙක කැපෙනවා. මෙහි ඉතිරි දැන් x. මේ 6 දෙකෙන් බෙදුවොත් 3යි. එතන මෙතන ආව ළමයි x විශාලලු 3ට වඩා.
අන්න ඒක කියවන කොට මං කියවලා ඉස්සෙල්ලා ඔයාලත් කියවන්න. x විශාලයි 3ට වඩා කියන්නකෝ. x විශාලයි 3ට වඩා අය කියන්නේ x විශාලයි 3ට වඩා x කට පැත්තේ තියෙනවා x මේ කට ඇවිත් පැත්තේ x තියෙන්නේ. එතකොට තමයි x විශාලයි. දැන් කියවනකොම x විශාලයි 3ට වඩා. අය කියන්නේ x විශාලයි 3ට වඩා. ඉතින් ළමයි 3ට වඩා විශාලයි කියන්නේ උතන කියන්නේ ඔයි. 3ට වඩා විශාල නම් ගැලපෙන්නේ මේවනේ. 4 5 6 7 ඔය වගේමනේ ගැලපෙන්නේ. අහනෝ x ට ගත හැකි කුඩාම නිකිලය ලියන්න. දැන් මේ සේරම ලියන්න එපා. x ට ගන්න පුළුවන් ඒවා ගොඩක් තිබුණාට සේරම ලියන්න එපා. කුඩාම නිකිලය ඉතින් 4නේ ගන්න පුළුවන් කුඩාම එක. මේ ඔක්කොගෙම කුඩාම එක 4නේ. ඒතර ගන්න පුළුවන් කුඩාම නිකිලය 4යි. හරි. ඔය රිවිෂන් එක මේ බදාදා අකුරස්සේ දානවා. එතකොට ළමයි ටික සම්බන්ධ වෙන්න. 11 ළමයිට තව දාන අදහසක් නැහැ. දැම්මොත් කියන්නම්. ඉල්ලීමක් තිබුණොත් දාන්නම් බලමු. 11 ළමයි කවුරුවත් එහෙම ඉල්ලන්නේ නැහැ. එයාට ඔන්ලයින් හොඳලු. එහෙම 11 ළමයිටත් දාන්න ඕනේ කියලා ඉල්ලීමක් තිබුණොත් කියන්න. රිවිෂන් ළමයිට අකුරස්සේ පන්ති දානවා. බදාක් තියෙනවද? සැනිටයිසර් එකක් අරන් එන්න. මාස්ක් එකක් දාන් එන්න. මීටරේ දුරින් ඉන්න. මේ කුඩාම නිකිලේ අහන්නේ යටින් ලියන්න කුඩාම නිකිලේ 4 කියලා ලියන්න. තමයි මට තාමත් මේ පැය දෙකට වඩා ඉන්න අමාරුයි. ඒ කකුල හොඳ වෙන්නේ නැහැ. නාය මාත් නවත්තමු. පුළුවන් දවස් දාමු මේ එක දිගට ගොඩක් වෙලා ඉන්න බෑ. අද රාට හිතුනොත් දාමු ඒක මං කියන්නම්. එක දිගට නොදා පැය දෙක දාමු. ඊට පස්සේ ළමයි තියෙනවා වර්ගජ සමීකරණයක්. සමීකරණයක් නෙවෙයි මට වැරදුනා. වර්ගජ ප්‍රකාශනයක්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. a වර්ග ඍණ 2a ධන 1. හරි. මේක වර්ගජ සමීකරණයක් සාධක හොයන්නලු. වැඩි කරාම එකක් කෙනේව ලියන්න ඕන. මේ අගට තියෙන එකනේ. වැඩි කරාම එකේනේ ජෝඩු ලියන්න ඕන. වැඩි කරාම එකේ ඉන්නේ එක් වරක් එක විතරයි. මෙන්න මේ අගට තියෙන එක. ඒතර වැඩි කරාම එකක් කෙනේ ජෝඩු ලියන්න ඕන. වැඩි කරාම එකක් කෙනේ එක් වරක් එකෙන්. විතරමයි. ඊට මේ ඍණ දෙක හදන්න ඕන. වැඩි කරාම එකක් කෙනේ ජෝඩු එකයිනේ තියෙන්නේ ළමයි. එක් වරක් එකනේ විතරමනේ. හරි. ඊට මෙන්න මේ ඍණ දෙක හදන්න ඕන. ඍණ දෙක හදන්න පුළුවන් මෙහෙම. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි. ඍණ දෙක හදන්න පුළුවන් ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි. බලමු. ඔන්න මැදපරේ දෙක ගණන් පුළුවන් දැන් මේ සංඛ්‍යා දෙකෙන්. a වර්ග
මේ ඍණ 2යි a දෙකට කඩන්නේ මේ ඉලක්කම් දෙකෙන්. ඍණ 1යි a ආයි ඉන්නේ ඍණ 1යි a. ඔන්න මේක දෙකට කැඩුවා. තව අගට තියෙන ධන එකක්. ඔයාලා දන්න ඕනේ ළමයි මේකනේ. වැඩි කරාම එකක් එන්නේ ජෝඩු ලියන්න ඕන. වැඩි කරාම එකක් එන්නේ එක්කරක් එකෙන් විතරයි. ඉතින් මෙන්න මේ ඍණ දෙක හදන්න ඕන. ඍණ දෙක හදන්න පුළුවන් ඍණ 1යි ඍණ 1යි ඍණ 2යිනේ. ඔන්න මේ විදිහට මැදපදේ දෙකට කැඩුවා. දැන් බලමු මේක සාධක වෙන හැටි. මෙන්න මේ දෙකටම a පොදුයි. එහෙනම් වරහක් දාලා a ගන්නවා එළියට. ඒ දෙකටම a පොදුයි a එකක් ගමු එළියට. කියන්නේ a වර්ගෙන් a එකක් ගියාම තව a එකක් ඉතිරි. මෙතනින් a එක එළියට ගියාම ඍණ 1 ඉතිරි. මේකෙන් ළමයි මම ඍණක් ගන්න එළියට. ඍණක් එළියට ගත්තොත් ඔයාලට මම කිව්වා මේ දෙකේම ලකුණු මාරු වෙනවයි කියලා. ඍණක් එළියට ගත්තොත් මේකේ දෙකේම ලකුණු මාරු වෙනවා. මේ ඍණ ධන වෙනවා. මේ ධන ඍණ වෙනවා. ඍණක් එළියට ගත්තොත් ලකුණු මාරු වෙනවා. හරි. එක පොදු හින්දා එකකුත් ගන්නවා එළියට. අන්න මෙන්න මේ එක ගමු එළියට. එක එළියට ගියාම ඉතිරි a. මේක එක්වරක් එකයි කියලා හිතන්න පුළුවන් නේ. එකක් ගියාම ඉතිරි වෙන්නේ එකක්. ඊට පස්සේ ඔයාලට පේනවා මේ a ඍණ එකට මේ a ඍණ එක පොදුයිනේ. එහෙනම් වරහණක් දාලා එළියට ගන්නවා a ඍණ එක. මේ a ඍණ එකට මේ a ඍණ එක පොදුයි. එහෙනම් වරහණෙන් පිටට ගන්නවා a ඍණ එක. දැන් ඉතිරිව බලන්න. මෙතනින් a ඉතිරි මෙතනින් ඍණ එක ඉතිරි. හරි. හරි. අදට අපි ළමයි පොඩක් නවත්තන්න වෙනවා මේ ඇදෙන පෑ දෙකක් කරා. රැයට හරි දාමු පන්ති. එහෙනම් ආයිබෝන් ළමයි.